වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමටද උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. මම රුවනිකා කුමාරදාස මුලින්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. බොරවි දිවයිනින් නිවතට සුලිකුණාටුවෙන් පුද්ගලයන් 44,000කට පීඩා. මහර බන්ධනාගාර ගැටුමෙන් කිසිදු රැඳවියෙකු වෙඩිවැදීමිය ගොස් නැහැ. විශේෂභාර ඇමති පාර්ලිමේන්තුවේදී කියයි. කිසිම රැඳවියෙක් මේ මරණ 11න් නිලධාරියෙක්ගේ වෙඩිපහරකින් මැරිලා නැහැ. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ගැන කාදිනල් හිමියන්ගෙන් රතු එළියක්. ඒක කෙරෙන්නේ නැත්නම් එහෙනම් අපිට වෙන විකල්ප හොයන්න වෙනවා. මේ වෙන කණ්ඩායම් වලට මේ වගකීම පවරන්න සිද්ධ වෙනවා. පරිශීලකයන් මිලියනය ඉක්ම වූ ප්‍රථම සහ එකම රියැලිටි තරඟාවලි ජංගම දුරකථන යෙදවුම බවට හිරුස්ටාපත් වේ. මද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම අන්තරාය කර ඖෂධ ලයිස්තුවෙන් ගංජා ඉවත් කරයි. ජපාන තරුණිය පැහැරගෙන ආබව කියූ තරුණයාට ඇප. විවාහයට දෙපාර්ශවයෙන් එකඟතාවක්. වෙන වෙනම චලනය වන තල 3ක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිඳු රැවුල බෑමක්. ඔබත් අදම Big Flex 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් අරඹන්න. අකුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සැවම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක. මුලින්ම අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. බොරවි සුලිකුණාටුව දෙවයිනෙන් බැහැරව යාමත් සමග දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ සුලිකුණාටුවේ බලපෑමෙන් එක් අයෙකු අතුරුදන්ව පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. සුලිකුණාටුවෙන් දිස්ත්‍රික්ක 12ක පුද්ගලයන් 44,000කට වැඩි පිරිසක් පීඩාවට පත් වී ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කළා. බෙංගාලවක්ක මුහුදු ප්‍රදේශයේ පැවති බොරවි සුලිකුණාටුවේ අපි කේන්ද්‍රයේ ඒ රාත්‍රී 10:30 11:30 අතර කාලයේදී ඊසාන දිග වෙරළේ තිරියාය සහ කුච්චවේලිය අතරින් මෙරට ගොඩබිමට ඇතුළු වුණු බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. කෙසේ වෙතත් බොරවි සුලිකුණාටුව අද පස්වරුවේ දිවයිනෙන් බැහැරව ගියා. පද්ධතිය බලපෑම හේතුවෙන් හෙට දිනය දක්වාම දිවයිනට උතුර, වයඹ, ඊසාන සහ බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශ රළු වන අතර ඇතැම් විට ඉතා රළු විය හැකි බවටද අනාවැකි පළ කරනවා. හේතුවෙන් හෙට පෙරවරුව වනතෙක් කොළඹ සිට පුත්තලම සහ කංකසන්තොරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තවදුරටත් ධීවර සහ නාවික කටයුතු වල යෙදීමෙන් වැළකී සිටින ලෙසටද කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මේ අතර බොරවි සුලිකුණාටුව දිවයිනට ආසන්න වීමත් සමග ඇති වූ වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත් වුණා. බලපෑම ඇති වූ ප්‍රදේශවල මාර්ග ගණනාවක ගස් කඩා වැටීම් සහ විදුලි බිඳ වැටීම් සිදු ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. සුලිකුණාටු තත්ත්වයේ හේතුවෙන් මන්නාරම ප්‍රදේශයට බලපෑම් සිදු වී තිබූ අයුරුයි මේ. ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් දිවයිනට ඇතුළු බොරවි සුලිකුණාටු
තත්ත්වය මේ වන විට මන්නාරම් ප්‍රොක්ටර් ප්‍රදේශයෙන් දිවෙනින් ඈතට ගොස් තිබෙනවා. නමුත් මම මේ සිටින්නේ මන්නාරම් කලපුව ආසන්නයේ. මේ වන විට මේ ප්‍රදේශය තුළ දැඩි සුළං සහිත ස්වභාවයක් දක්නට ලැබෙනවා. ඉන් අනතුරුව හිරු ප්‍රවෘත්ති කණ්ඩායම යාපනයේ දිස්ත්‍රික්කයේ තත්ත්වය වාර්තා කිරීම සඳහා එහි සංචාරය කළා. කෙසේ වෙතත් අද පස්වරුව වන විට යාපනයේ දක්නට ලැබුණේ සංසුන් කාලගුණ තත්ත්වයක්. මේ තත්ත්වයේ හේතු කොටගෙන දැන් දිවයින තුල තියෙන වර්ෂාපතනයේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. හැබැයි අපි තවදුරටත් උතුරු අර්ධය තුල තියෙන පළාත්වල විශේෂයෙන්ම අහස වලාකුළුෙන් බරව තියෙන හැකියාවක් තියෙනවා. ඊට අමතරව වැසි තත්ත්වය අඩු වුණත් සමහර ස්ථානවලට මිලිමීටර් 100-150 මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා. 5 වෙනිදා 6 වෙනිදා 7 වෙනිදා විතර වගේ වෙනකොට දිවයින තුල තියෙන වර්ෂාපතනයේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙන පැත්ත අපිට පැහැදිලිව පේනවා. චාවකච්චේරිය ප්‍රදේශයට මිලිමීටර 260ක වර්ෂාපතනයක් ඇදහැරුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මීට අමතරව ආලම්පිඩ්ඩි සහ ඔඩ්ඩු සුඩාන් ප්‍රදේශවලටද මිලිමීටර 200 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී තිබෙන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. සුලිකුණාටු තත්ත්වයේ හේතුවෙන් නිවාස 15ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 152කට හානි සිදුව තිබෙනවා. අයහපත් කලගුණ තත්ත්වයෙන් තුවාල ලැබූ පුද්ගලයන් 6 දෙනෙකු මේ වන විට රෝහල්ගත කිරීමටද කටයුතු කර තිබෙනවා. මේ අතර වවුනියාව දිස්ත්‍රික්කයේ ජනතාවද දැඩි වර්ෂාවෙන් සහ සුළඟින් පීඩාවට පත් වූ අතර මහා කන්නේ වගා කළ කුඹුරු රැසක වගාවන්ද ජලයෙන් යට වී ඇති ආකාරය දක්නට ලැබුණා. සුලිකුණාටු තත්ත්වයේ හමුවේ වවුනියාව තැපැල් කාර්යාලයේ ඉදිරිපස විශාල ගසක් ඒ නවේ ප්‍රධාන මාර්ගයට කඩා වැටී තිබූ අතර ආරක්ෂක අංශ වවුනියාව නගර සභා සේවකයින් මාර්ග සංවර්ධන අධිකාරී සේවකයින් එක්ව ගස මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කළා. මේ අතර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අද දිනේ දැඩි වර්ෂාපතනයක් ඇදහැරෙන බව අප වාර්තාකරුවන් සඳහන් කළා. මේ අතර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දැඩි සුළං තත්ත්වයක් දක්නට ලැබුණා. අයහපත් කාලගුණයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක් ජලයෙන් යට වී තිබීම හේතුවෙන් ජනතාව පීඩාවට පත් ඇති ආකාරයෙන් මෙලෙස දක්නට ලැබුණා. මුලතිව් ආශ්‍රිත මුහුදු ප්‍රදේශද රළු ස්වභාවයක් ගෙන තිබෙනවා. අද පෙරවරු 8:30 අවසන් වූ පැය 24ක කාලය තුල වැඩිම වර්ෂාපතනයේ වාර්තා වී ඇත්තේ කිලිනොච්චිය අක්‍රායම් ප්‍රදේශයටයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ තද වැසි නිසා කාතන්කුඩි හා යාබද ප්‍රදේශවල ඇති වූ ජල ගැලීම් පාලනයට කාතන්කුඩි නගර සභාව මෙලෙස කටයුතු කළා. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් කල්පිටිය ප්‍රදේශයේ ධීවර ජනතාව සිය ධීවර බෝට්ටු සහ උපකරණ ආරක්ෂිත ස්ථානවල රැඳවීමට මෙලෙස කටයුතු කළා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ බොරවි සුලිකුණාටුව හේතුවෙන් දෙවේනේ දිස්ත්‍රික්ක 12ක පවුල් 13368කට අයත් පුද්ගලයන් 44848 දෙනෙක් පීඩාවට පත්ව ඇති බවයි. දවසේ පුවත ගත වූ දිනේ මෙරටින් COVID-19 ආසාදිතයන් 878 දෙනෙකු වාර්තා වූ අතර එය දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් 10000 සීමාවත් මෙරට සමස්ත ආසාදිතයන් 25000 සීමාවත් ඉක්මවා ගියා. අද පස්වරුවේද තවත් ආසාදිතයන් 350 දෙනෙකු වාර්තා වුණා. අද මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිතයන් 350ත් සමග මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 22211ක් දක්වා ඉහළ ගියා. මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 25760ක් ලෙස සටහන් වන අතර අද දිනේ 728 දෙනෙකු පූර්ණ සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 19032ක් ලෙස සටහන් වුණා. ඊයේ දිනේ වාර්තා වූ ආසාදිතයන් 878 දෙනා අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 402ක්. එය දිනකදී එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවයි. ඒ අතරින්ද 103ක් වන වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බරලෙන් වාර්තා වුණා.
ඊට අමතරව අලුත්කඩේ ප්‍රදේශයෙන් 63ක්, කොල්ලුපිටියෙන් 42ක්, මට්ටක්කුලියෙන් 36ක්, දෙමටගොඩින් 30ක් සහ කොටහේන හා බ්ලූ මැන්ඩල් ප්‍රදේශවලින් 29ක් ලෙස ආසාදිතයන් වාර්තා වුණා. මේ අතර මරදාන දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලයේ අයෙකුට COVID-19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වීමත් සමග එම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරුන් ඇතුළු 20 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර දුම්රිය ස්ථානයේ තාවකාලිකව වසා දමා තිබෙනවා. කොළඹින් ආසාදිතයන් වැඩි පිරිසක් වාර්තා වන පසුබිමක සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් පිටකොටුව ප්‍රදේශයේ සැරිසරන පිරිස් තවදුරටත් දැකිය හැකියි. පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔවුන් සොයා මෙහෙයුම් සිදු කළා. මොකද මාස්ක් එක පාවිච්චි කරන්නේ මාස්ක් එකක් දෙන්න මෙහෙම නහයට දාගෙන ඒ මාස්ක් එක කොහෙද? ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයන් 188 දෙනෙකු වාර්තා වී තිබෙන අතර ඉන් වැඩිම සංඛ්‍යාව කඩවත ප්‍රදේශයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 48ක්. ඊට අමතරව මීගමුවෙන් 41ක්, නිට්ටඹුවෙන් 17ක්, කැලණියෙන් 15ක් සහ කොටදෙනියාවෙන් ආසාදිතයන් 13ක් වාර්තා වී තිබෙනවා. මේ අතර හුදකලා කර ඇති ග්‍රෑන්ඩ් පාස් නවගම්පුර ප්‍රදේශයේ ජනතාව සඳහා කොළඹ මහනගර සභාව විසින් භාණ්ඩ බෙදා දීමේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ එක් බඩු මල්ලක් පවුල් දෙකක් අතර බෙදා ගන්නා ලෙස දැනුම් දීමත් සමගයි. 17 එක භාගයට කපන්න කලුවන් එක ගෙදර 7 දෙනෙක් ඉන්නවා. එක 17 එකම මදි. භාගයකට බඩු හම්බුන්නේ නැහැ. 3 කිලෝ එකයි තියෙන්නේ. ආල් කිලෝ නම් 10ක් තියෙනවා. ඒවා මදි අපි. මේ අතර හුදකලා කර ඇති කැලණිය වනවාසල බකිනිගහ පෙල්ලාව ප්‍රදේශයේ පිරිසක් අධිවේගී මාර්ගයේ පිවිසුම් මාර්ගයට පිවිස විරෝධතාවක නිරත වුණා. රජයෙන් 5000ක් දුන්නා. දැන් මාස එකමාරකටත් වැඩිනේ. 5000කින් ජීවත් වෙන්න පුළුවන්ද? අල්ලපු ගෙදරින් බත් කටක් ඉල්ලා දෙන්නත් අල්ලපු ගෙදර මිනිස්සයටත් නැහැ. දරුවන්ට කන්න දෙන්න විදියක් නැහැ මහත්තයෝ. අපිට රට ඇරලා දෙන්න කියන රස්සාවට යන්න නැත්නම් අපේ දරුවන්ට සහනයක් මගේ බෑනගේ බේත් ටිකවත් ගන්නවත් ගමන් නැහැ. ඊපාර කොරෝනා එකට වට්ටකොලරිය ආවා. පෙජරෝ එකෙන් එළවලු ගෙනල්ලා දුන්නා. ගෙවල් ගාවට පිටිසීනි ගෙනල්ලා දුන්නා. දැන් කෝ එක්කෙනෙක්වත් කළුතර දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයන් 106 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 98 දෙනෙකුම බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් වාර්තා වීම විශේෂත්වයක්. පෙරේදා දිනේ අටලුගම ප්‍රදේශයෙන් ආසාදිතයන් 96 දෙනෙකු වාර්තා වුණා. එවන් පසුබිමකදී COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගත් පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රැගෙන යාමට ගිය අවස්ථාවේදී අදාළ පුද්ගලයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙර ගැසීමේ සිද්ධියක් ඊයේ වාර්තා වුණා. එපා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදහස් පළ කළා. එන නිලධාරීන්ට මෙසේ පහත් නිහීන විදියට සැලකීම ප්‍රතිචාර දැක්වීම අපි ඉතා පිළිකුලින් යුක්තව හෙලා දකිනවා. ඒත් එක්කම අපි අටලුගම් ප්‍රදේශයේ తాවකාලිකව රාජකාරිවල යෙදීමෙන් වැළකීලා සිටින තවදුරටත් මෙවැනි සිදුවීම් සිදු වෙනවා නම් අපිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන්න සිදු වෙනවා. මේ තත්ත්වය දිගටම පැවතුනොත් එහෙම මේ ප්‍රදේශ සේවා සැපීම සම්බන්ධයෙන් ඉතාම බරපතල තීන්දුව ගන්න වෙයි සෞඛ්‍ය වෘත්තිකයන්. ගෙවල් ඇතුලේ අටලුගම් මිනිස්සු මැරෙන්න පටන් ගනි. අපි උත්සාහ කරන්නේ ඒක නැති කරන්න. නමුත් ඔබ ඒකට අනුගත වෙන්නේ නැත්නම් අපිට වෙන විකල්පයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා එම හුදකලා කරපු ප්‍රදේශය තුල සිටින බවටයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් ඔහු කොවිඩ් ආසාදිතයෙකු නිසා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය ක්‍රමවේදයකට අනුව සිදු කළ යුතුයි. රත්නපුර දිස්ත්‍රික්කයෙන්ද නව ආසාදිතයන් 52 දෙනෙක් වාර්තා වූ අතර පුත්තලම දිස්ත්‍රික්කයෙන් 29ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 27ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 24ක්, අම්පාර දිස්ත්‍රික්කයෙන් 21ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 18ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 9ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 6ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් 6ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. ගත වූ දිනේ වාර්තා වූ ආසාදිතයින් අතරින් ස්ථානයක් හෝ වර්ගීකරණ කාණ්ඩයක් තහවුරු කරගත නොහැකි රෝගීන් 88 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. මේ අතර ආසාදිතයින් වාර්තා වී තිබූ හැලියගොඩ දිවුරුම්පිටියේ පිහිටි ඇඟලුම් කම්හලෙන් අද තවත් ආසාදිතයන් 35 දෙනෙකු වාර්තා වුණා. ගෙවුණු දින දෙකේදී පමණක් එම ඇඟලුම් කම්හලෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 84ක්. මෙතෙක් එම කර්මාන්තශාලාවෙන් වාර්තා වෙති ආසාදිතයන් සංඛ්‍යාව 193ක්. මේ අතර COVID-19 ආසාදිත පුද්ගලයන් 15 දෙනෙකු හඳුනාගත් ගිනිගත් තේන බ්ලැක් වෝටර් වත්තේ ඉහළ කොටසට සහ ආසාදිතයන් 7 දෙනෙකු වාර්තා වූ නෝටන් බ්‍රිජ් දනුකැලේ වත්තේ පහළ කොටසට සංචරණ සීමා පැන වූ බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා සඳහන් කළා. මේ අතර පවතින COVID-19 තත්ත්වය මත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළා. අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසය තුල සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීමට පුළුවන් වෙයි කියලා. ඊට වඩා කල් දැමීම අවශ්‍යයි කියලා අපි හිතන්නේ නැහැ. මාර්තු මාසයේ විභාගයේ පැවැත්වුවොත් අපි විශ්වාස කරනවා මාස 3ක් ඇතුළත අපිට මේ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට පුළුවන් වෙයි කියලා. එතකොට ජූලි මාසයේ උසස් පෙළ පන්ති මේ දූ දරුවන් සඳහා ආරම්භ කිරීමට පුළුවන් වෙනවා. අපි විශ්වාස කරනවා මාර්තු මාසයේ වෙනකොට උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන්න පුළුවන් වෙයි කියලා. මේ අතර සිය කලා කටයුතු ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සංගීත ශිල්පීන් ඇතුළු කලාකරුවන් පිරිසක් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ නියෝජිතයින් හමු වුණා. මම හිතනවා අපිට වගකීමක් තියෙන රටක පුරවැසියන් හැටියට කොවිඩ් සමග ජීවත් වෙන්න කොහොමද කියන එක මෙතෙන් එහාට අරගෙන යන්න. මොකද තව දුරටත් මෙහෙම ගියොත් හෙට දවසේ බැංකු කඩන්නේ අපි දන්නේ නැහැ. ඉතින් ඒ තත්ත්වෙත් වෙන්න පුළුවන්. මොකද හොඳ තානාන්තර තියෙන බැංකු කඩන්න පුළුවන් නම් අපිටත් පුළුවන්.
අද කොවිඩ්-19 නෙමෙයි මිනිස්සුන්ට ප්‍රශ්න වෙලා තින්නේ කන්නේ බොන්නේ කොහොමද කියන එක. මේ අතර තවත් COVID-19 මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන COVID මරණ සංඛ්‍යාව 129ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ සත්‍ය තත්ත්වය රට හමුවේ එළිදක්වනතුරු කතෝලික ජනතාව අවධානයෙන් සිටින බව අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාර්දිනල් රංජිත් හිමිපාණන් පවසනවා. මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලයේ රජයට පවරා ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ පිටපතක් අගරදුගුරු හිමිපාණන් වෙත අද පිරිනැමූ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළා. රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ඉන්වෙස්ටිගේෂන් එක පිටිපස්සට තල්ලු කරලා දාන්න එපා. එදිනෙදා එන ප්‍රශ්න නිසා ඉදිරියට තව තවත් අන්තවාදීන් බිහි වෙලා ප්‍රහාර එල්ල කරලා මේ රටේ සාමය බිඳින්නට යම් යම් බලවේග වලට ඉඩ නොවන විදියට කටයුතු කිරීම තමයි රජයේ වගකීම විය යුත්තේ. ඒ නිසා ආරක්ෂකාංශ නිදා ගන්න හොඳ නැහැ මේ සිදුවෙච්ච සිදුවීම සම්බන්ධව. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ ගැන කරුණු සොයා බලන හැම කෙනෙක් මේ බෝම්බ ප්‍රහාරය පිටිපස්සේ තිබිච්ච බලවේග මොනවද කියලා හොයාගන්නට ධෛර්යවන්තව කටයුතු කරයි කියලා. ඒ දේශපාලන වාසි ලබා ගන්න එහෙම නැත්නම් ඩීල් සංස්කෘතියක් ඇතිකරනද ඒ වලට යටත් වෙලා මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම අර වෙනදා සිදු වුණා වගේ කාපට් එක යට හංගන්න කිසිම උත්සාහයක් දැරිය යුතු වන්නේ නැහැ. ඒවා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ වගකිව යුතු රජයකින්. ඒ නිසා මේ රජය අපිට ස්ථිර පොරොන්දුවක් දුන්නා ජනාධිපතිතුමත් රජයත් දුන්න ස්ථිර පොරොන්දුවක් මේක කරાવી කියලා අපි බලාපොරොත්තු වෙනවා තාම. ඒක කෙරෙන්නේ නැත්නම් එහෙනම් අපිට වෙන විකල්ප හොයන්න වෙනවා. මේ වෙන කණ්ඩායම් වලට මේ වගකීම පවරන්න සිද්ධ වෙනවා. මේ රජයේ කෙරෙහි අපේ විශ්වාසය බිඳෙනවා එහෙම දෙයක් කරොත්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මේ ඉන්වෙස්ටිගේෂන් එක හරියට කරයි කියලා. ඒකෙත් කොටසක් තමයි මේ ශරියා විශ්වවිද්‍යාල. මොකද මේ ශරියා නීතිය කියන එක මුස්ලිම් අයට වැදගත් වෙන්න පුළුවන්. නමුත් ශරියා නීතිය රටේ නීතිය හැටියට ඉදිරිපත් කරලා අනිත් ජන කොටස් වලට බලපෑම් කරන එක වැරදි. මේ විශ්වවිද්‍යාලයට ඉඩම දීලා තියෙන රජයෙන් මේ විශ්වවිද්‍යාලයට UGC එකේ කිසිදු අනුමැතියක් ලබා දීලා නැහැ. ඒ වගේම මේ විශ්වවිද්‍යාලයට සෞදි අරාබියෙන් බිලියන 8ක් ලබාගෙන තියෙනවා කියන එක තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. මේ හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා නීතිය නමලා තියනවද නීතිය කඩලා තියනවද කියන එක පිළිබඳව දැඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම අපි දැක්කා හිරුනාලිකාවේ තිරුකුණාමලේ කුරුසකන්ද අන්තවාදීන් විසින් කඩා කප්පල් කරලා තියෙනවා. මේ පිළිබඳවත් ඉල්ලීමක් විශේෂයෙන්ම කාදිනුන්නාන්සේට කරන්න. මේ ඉඩම සහ මේ ප්‍රදේශය කතෝලික ජනතාවගේ ආගමානුකූල කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අවකාශ අවස්ථාව ලබා දෙන්න කියලා රජයට ඉල්ලා සිටින්. මහර බන්ධනාගාර සේදය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අධිකරණ අමාත්‍යවරයා පත් කළ පංච පුද්ගල කමිටුවේ සමාජිකයන් අද පෙරවරුවේ එම බන්ධනාගාරයේ වෙත පැමිණියා. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වයේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුද්ගලයන් 26 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. මාර බන්ධනාගාර පරිශ්‍රයේ නොසන්සුන් තත්ත්වයක් ඇති වූයේ පසුගිය 29 වනදා පස්වරුවේ. එහි නවතම දර්ශන පෙළක් ඊයේ මාධ්‍යට නිකුත් වුණා. ඇති වූ නොසන්සුන් තත්වයෙන් රැඳවියන් 106ක් තුවාල ලැබූ අතර 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ප්‍රතිකාර ලැබමින් සිටි රැඳවියෙකු ඊයේ රාත්‍රියේ රාගම රෝහලෙන් පලා ගොස් තිබෙනවා. ඔහු අද උදෑසන බන්ධනාගාර බුද්ධ්‍යංශ විසින් ඔරුගොඩ වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමක් සිදු කරනු ලැබුවා. ඔහු PCR පරීක්ෂණයක් සඳහා බන්ධනාගාර රෝහල වෙත මේ වන විට ඇතුළු කරලා තියෙනවා. ඒ වගේම බන්ධනාගාර නේවාසිකයන්ගේ පවුල්වල උදවියට කියන්නේ කලබල වෙන්න එපා. ඔබගේ ඥාතියා සුරක්ෂිතව බන්ධනාගාරයේ ඉන්නවා. අපි ඔවුන්ට දුරකථන පාසුකම් ලබා දෙනවා. තමන්ගේ නිවාස වලට ඇමතුම් ලබා දීලා තමන්ගේ සුව දුක් කියන්න. මියගිය අයගේ අනන්‍යතාවය ඔප්පු කරගෙන තියෙනවද? මියගිය අයගේ අනන්‍යතාවය අපි මේ වන විට දැනුම් දීලා තියෙනවා. රැඳවියෝ අතර කලහකාරී තත්ත්වයක් ඇතිවලා ඒගොල්ලෝ ගහ ගන්න තත්ත්වයටපත් වුණා. වෛද්‍යවරු සඳහන් කරලා තියෙනවා මේ පුජ්‍යලයෝ මත්ද්‍රව්‍ය භාවිතා කරලා තියෙනවා කියලා, මත්පෙති වර්ගයක් භාවිතා කරලා තියෙනවා කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම් වල දැඩි අවධානය යොමු වෙලා තියෙනවා. මේ මත්පෙති කොහොමද මේගොල්ලන් අතට ගියේ? ඒ වගේ මේවා බන්ධනාගාර රෝහලේ තිබ්බ මත්පෙතිද? මේ අතර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට
කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් පත් කළ පංචපුද්ගල කමිටුවේ සමාජිකයින් සහ මානව හිමිකම් කොමිෂන් සභාවේ සමාජිකයින් අද මහර බන්ධනාගාරයේ වෙත පැමිණියා. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් පංචපුද්ගල කමිටුවේ සිසු සමාජිකයින් වන්නේ ජනාධිපති නීතිඥ යු ආර් ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලින්ද රණවීර සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ යන මහතුරුන්. මෙම පංචපුද්ගල කමිටුවේ කාර්යභාරය වන්නේ බන්ධනාගාර ගැටුමට හේතු වූ කරුණු සහ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමයි. ඊට අමතරව කෙටි කාලිනව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සතියක් ඇතුළත නිර්දේශ ඉදිරිපත් කළ යුතුයි. මහර බන්ධනාගාරය ඇතිබූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. ඊයේ දිනේදී ප්‍රකාශ 26ක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සටහන් කරනු ලැබුවා. බන්ධනාගාර රෝහලේ සේවය කර වෛද්‍යවරුන් 8 දෙනෙක්, පිරිමි හෙද නිලධාරීන් 2 දෙනෙක්, බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙක් සහ මෙම සිද්ධිය වන අවස්ථාවේ බන්ධනාගාරයේ සිටි රැඳවියන් 6 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරනු ලැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරනවා. මේ අතර මහර බන්ධනාගාර සිද්ධියෙන් ජීවිතක්ෂයට වූ කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ සිරුරු සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර දැනුම් දීම සඳහා හෙට දිනේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු සහ සෞඛ්‍යංශ නිලධාරියෙකු අධිකරණයට කැඳවන ලෙස වත්තල මහේස්ත්‍රාත් බුද්ධිකසී රාගල මහතා පොලිසියට නියෝග කර තිබෙනවා. ඒ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා මෝසමක් මාර්ගයෙන් ඊයේ සිදු කළ කරුණු දැක්වීම සැලකිලිට ගනිමින් මරණ සියල්ල ස්වභාවික හේතු මත සිදු නොවූ සැක සහිත මරණ වන බැවින් පවත්නා කොරෝනා මර්ධන රෙගුලාසි අනුව මෘතදේහ ආදාහනය කළහොත් එම මරණ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට බාධාවක් විය හැකි බවයි නීතිඥ සේනක පෙරේරා මහතා අධිකරණයට පෙන්වා දී ඇත්තේ. බන්ධනාගාර තදබදය අවම කිරීමේ පියවරක් ලෙස මද්‍රව්‍ය භාවිතයට අදාළව බන්ධනාගාරගතව සිටින පුද්ගලයින්ට ලබන සඳුදාට පෙර නඩු පවරා අවසන් කරන ලෙස නීතිපතිවරයාද පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. මේ අතර මහර බන්ධනාගාරයේ ආශ්‍රිත ප්‍රදේශවල අද දිනේ රැඳවියන්ගේ ඥාති හිතවතුන් එක්ව සිටින අයුරු දක්නට ලැබුණා. ෆොටෝ වගේ අපෙන්න හොඳට බලන්න කිව්වා. මට නම් එතන හඳුනගන්න බෑ. සාමිගෙන වෙන්නේ කොරෝනා ඉඳලා. ඉතින් අපිට තොරතුරක් නෑ මහත්තයෝ. කොහොම හරි මට මගේ ෆොටෝ වල තිබුණද? ෆොටෝ වල නෑ මහත්තයෝ. කෝල් එකක්වත් නෑ. මැරිච්ච ඒ වගේත් නැහැ. ඉස්තිරිදාරින් නෑ කිව්වත් නෑ නීති. මේ අතර මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. මහර රැඳවියන්ව මර්ධනය කරන්න ඉස්සෙල්ලාම අපි ටියර් ගෑස් පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ අපි රබර් උණ්ඩ වලින් වෙඩි තියලා තියෙනවා. ඊට පස්සේ අපි T56 ගිනි ආයු වලින් වෙඩි තියලා තියන්නේ උඩට. ඒ නිසා කිසිම රැඳවියෙක් මේ මරණ 11න් බන්ධනාගාර නිලධාරියෙක් හෝ විශේෂ කාර්ය බලකාය නිලධාරියෙක්ගෙන් වෙඩි පහරකින් මැරිලා නැහැ කියන එකත් මේ අවස්ථාවේදී මම ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ මැරිලා ඉන්න සියලුම දෙනා මැරිලා තියෙන්නේ ඇතුළේ කට්ටිය ගහගෙන. මරණ පරීක්ෂණ වලින් ඒවා එළි වෙලා තියෙනවා. මහර බන්ධනාගාරය තුළ සිරකරුවන් සියලු දෙනාටම ඇන්ටිජන් පරීක්ෂණය කරන්න ආරක්ෂක ලේකම්තුමා පොරොන්දු වුණා. කවුද මේකේ ඉස්සරහින් ඉන්නේ ලීඩර්ස්ලා කවුද කියන එක අපි දැනට හඳුනගෙන තියෙනවා. කෝටි ගාණක හානියක්. මේ හානිය කරපු කට්ටියටත් අවශ්‍ය පියවර අපි ගන්නවා. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධොරය සඳහා කුෂානී රෝහණදීර මහත්මිය පත් කළ බව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ මෙතෙක් එම ධොරේ හෙබ වූ නීල් ඉද්දවෙල මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කර තිබීම හේතුවෙන්. මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයට අයත් වැය ශීර්ෂය පිළිබඳ විවාදය අද පැවැත්වුණු අතර එහිදී මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා. බන්ධනාගාර රැඳවියන්ගෙන් PCR පරීක්ෂණ 11500ක් පමණ මේ වන විට සිදු කර ඇත. මීට අමතරව බන්ධනාගාර රැඳවියන් බන්ධනාගාරයෙන් මුදා හැරීමට පෙර ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීමටද තීරණය කර ඇත. සුරුදු වැරදිවලට වරදකරුවන් වන පුද්ගලයන් බන්ධනාගාරගත නොකර විශෝධනයට ලක් කිරීම සඳහා ප්‍රජා විශෝධන පනත සංශෝධනය කිරීමට මම මේ වනකොටත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. සිර දඬුවම් විඳින අයගෙන් 52%ක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අය. ඒ අය නැවත නැවත සමාජගත වෙමින් ඉන්නවා. ඒ හින්දා සිරගත කිරීම දීර්ඝකාලීන විසඳුමක් නොවන බවට අපි වටහාගෙන තියෙනවා රජයක් හැටියට. බන්ධනාගාර ආඥා පනතක් තිබෙනවා. ඔය ආඥා පනතේ වගන්ති රාශියක් පහුගිය දින කිහිපය තුළ උල්ලංඝනය කරලා තිබෙනවා. රැඳවියන්ගේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ භාරව සිටින නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා දැන් මට කියන්න සිද්ධ වෙනවා ඔහු වියත්මගේ සමාජිකයෙක්. ඔහු තමයි වැලිකඩින් මහරට ඔය රැඳවියන් ටික යවලා තිබෙනවා. විපක්ෂ නායකතුමා කිව්වා මේ අර මහරට අනුයුක්ත වෙලා හිටපු වෛද්‍ය නිලධාරී වියත්මගේ කියලා ඒක සාවද්‍ය
ප්‍රකාශයක් ඔහු වියත්මගේ සමාජිකයෙක් නොවේ. මේ බොරුවක් නෙමෙයි කියන්නේ. ඒ 120ක් වැලිකඩින් මහරට යවන්නට නියෝගය දුන්න නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වියත්මගේ සමාජිකයෙක්. අපේ රට තුල මිනිමෙරුම් සංස්කෘතියක්, ඝාතන සංස්කෘතියක්, රාජ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කරන්නට කිසිසේත්ම ඊට ප්‍රස්තාවක් නැහැ. එතුමා කිව්වා මේ රාජ්‍ය ත්‍රස්තවාදයක්, මිනිමන සංස්කෘතියක් මේ රටේ නිර්මාණය වෙනවා කියලා. එහෙම කිසිම සංස්කෘතියක් නිර්මාණය දෙන්නෙත් නෑ අපි. පාර්ලිමේන්තුව අවස්ථාවක් කරගන්න එපා. තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන්න මේ වගේ අවස්ථාවක. ඊළඟ වියත්මකත් ඇදලා ගත්තා. මම හිරේ හිටපු පුද්ගලෙක්. මම හිටපු කාමරේ හිටියා 51ක්. සිරකාරිය දුක් විඳිනවා. කෑගල්ල එක කාමරයක හිටියා 225ක්. ඒකේ වැසිකිළිය 20ක් විතර එක කකුලෙන් හිටගෙන ඉන්න මුළු දවසම. හිරගෙදරට වැසිකිළියක් හදපු නැති ආණ්ඩුව. මේ හිරකාරිය ගැන කතා කරන්නේ. හැබැයි අද මහර හිරගෙන පැනලා ගියාන ඔබතුමාලා කියන ඕන සෙට් කරලා පැනලා යන්න උදව් කියලා වියත්මගේ දොස්තර මහත්තයා. මහත්මා ගාන්ධිතුමා ප්‍රකාශ කරලා තිබෙනවා එක පාසලක් ඉදි වෙනකොට හිරගෙවල් 1000ක් වැහෙනවායි කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම අපි කරේ ළඟම පාසල හොඳම පාසල තුලින් පාසල් ඉදි කරන එක. හිරගෙවල් හදන එක නෙමෙයි. හැබැයි තමුන්නාන්සේලා අලුත් උසාවිය හදුවා. හිරගෙවල් පුරවන්න. අන්තිම තමුන්නාන්සේලා ළඟම පාසල හොඳම පාසල කෙරුවා නම් අවුරුදු 4 මානෙන් යනකොට මිනිස්සු තමුන්නාන්සේ ගෙදර ඇරියයි. දැන් ඉස්සෙල්ලා අපේ ගරු අමාත්‍යතුමා අලිසබ්‍රි මැතිතුමා කිව්වේ අපි හිරගෙදරට දාලා කට්ටිය හොඳ පුරවැසියෝ කරලා එළියට ගන්නවා කිව්වා. දැන් මෙතන සිද්ධ වෙන්නේ හිරගෙදරට දාලා එතනින් අරනවා කනත්තට. ඊට පස්සේ විමල් වීරවංශ මැතිතුමා ඔය කට්ටිය කියනවා මේගොල්ලොන්ට ලේ දකින්න ආසයි කියලා. කිසිදු අයිතියක් නැහැ බන්ධනාගාරයේ ඉන්න කෙනෙකුට නිරායුධ මිනිහෙක්ව මරලා දාන්න. බන්ධනාගාර රෝහල කොවිඩ් සෙන්ටර් එකක් කරන්න තමයි මෙතන හිටපු 120 දෙනෙක් මහර රෝහලට ඇරි. එතකොට ඒ 120 දෙනා අතර CCTV කැමරා දැල්සන බලන්න තමුන්නාන්සේ. ප්‍රිසන් එකේ ඉන්න අයම ඔළුව අරගෙන ගහනවා. සිරකරුවන් මරා දැමීමට මම විරුද්ධයි. ඒ වගේම අනික් පැත්තෙන් අපි කල්පනා කරන්න ඕනේ පෙති 21000ක් මොකටද මේ රෝහල් ඇතුලේ තිබුණේ? පෙති 21000ක් නෙමෙයි. පෙති 40000ක් ඇත්තටම ඕනේ කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. ඒ පෙති බීලා ප්‍රකෝප වෙන්නේ නැහැ. නිින්ද යනවා. ඒ පෙති බිව්වම තියෙන කලබලකාරීකතිය නැති වෙනවා. ඔය කියන ප්‍රකෝපවන බෙහෙත් වර්ග මොනවද? පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියන්නේ. එහෙම නිර්දේශ කරා නම් කවුද වැරදි? එහෙනම් සෞඛ්‍ය අමාත්‍යාංශේ බරපතල වැරද්දක් කරලා තියෙනවා. මාධ්‍ය වලට මුදා හැරලා තිබුණා වීඩියෝ පටයක්. ඒ වීඩියෝ පටේ තිබුණේ මොකද්ද? මහර බන්ධනාගාරේ හිරකරුවන් දෙගොල්ලක් අතර තිබිච්ච ගහගෙන. හැබැයි කෝ ඒ වීඩියෝ පටිය එක තැනකවත් වෙඩි තියෙන ඒවා වීඩියෝ වෙලා නැහැ. දැන් ඒ ටික කොහොමද නැති උනේ? මේක පොඩි ළමයෙකුට උනත් තේරෙන්නේ නැද්ද? මේක මෙතන හංගලා තියෙනවා කියලා. මෙතන තියෙන්නේ පැහැදිලිව PCR පරීක්ෂණ නොකිරීම පිළිබඳ ප්‍රශ්නයක්. PCR පරීක්ෂණ ඉල්ලලා මේ සිරකරුවන් කැරලි ගැහුවයි කියනවා නම් ඒක සම්පූර්ණ මිත්‍යාවක්. ඔවුන් ඇත්ත වශයෙන්ම සාමාන්‍ය මානසික තත්වයකින් නෙවෙයි මේ ක්‍රියාකාරීත්වය යෙදුනේ. ඒ තුවාලකරුවන්ව ගිහිල්ලා හම්බෙලා කතා කරලා බලන්න. ඒ අය දන්නේ අය මොකද කළේ කියලාවත්. ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ මම හිටියා මාසයක් රිමාන්ඩ් සිරකරුවෙක් හැටියට. මම හිටපු සිරකුටියට ඉස්සරහ සිරකුටියේ හිටියේ තවත් හිරකාරයෝ සාමාන්‍ය හිරකාරයෝ. ඒ එක හිරකාරයෙක් ඒ තිබිච්ච ඩිස්පෙන්සරියෙන් කොහොමෙන් හරි මොකද්ද පෙත්තක් ගහලා දවස් එකමාරක් බිත්ති අල්ලගෙන දඟලනවා ඇඹරෙනවා කෑ ගහනවා මොනව වෙනවද කියලා අපිට තේරෙන්නේ නැහැ. මහර බන්ධනාගාරයේ ඩිස්පෙන්සරියේ තාම බලවත් මානසික රෝගීන් සඳහා දෙන්න ගෙනල්ලා තිබිච්ච පෙතිවලට මොකද උනේ කියලා හොයලා බලන්න. ඒ දොස්තර මහත්තයා ජනතා විමුක්ති පෙරමුණේ බොහොම ක්‍රියාකාරී දොස්තර මහත්තයෙක්. පොලිසියේ හිටපු චානි අබේසේකර අත්අඩංගුවට ගන්න තියෙනවා. අද COVID-19 ආසාදිතෙක් වෙලා. මම රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්නකොට නාවුක හමුදා බුද්ධ්‍යංශ නිලධාරීන් අරගෙන ආවා මං හිටපු හිරකුටියට. මොකද ඒගොල්ලෝ කිව්වේ? කිසිම සාක්කියක් නැතුව අපිව අත්අඩංගුවට ගත්තා. මේක තමයි ඔයාගේ මහා නීතිකරුක ශාන්හි අබේසේකර කිව්වේ. ඒ මිනිස්සු ඒකට එකඟ වුණේ නැති හින්දායි හිරේට දැම්මේ. නිශාන්ත කන්දා පරටින් පැන්නේ ඇයි? නීතියට අනුව වැඩ කරන්න ඉන්න තිබ්බනේ. මේ අපේ ආණ්ඩුව ආපු ගමන් ආවා ස්විස් නාටකම. ඒ ස්විස් නාටකමේ හිටපු කාන්තාවත් කවුද? එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මොන බුද්ධලගේ මොන කෙනාද? ඒක දන්නේ කැලණියේ එක්සත් ජාතික පක්ෂ කාට සම්බන්ධ කෙනෙක්ද ඒ ස්විස් නාටකමේ නෝනා? ඒක කියන්න එපා කියන්නේ ඉතින් ඇත්තනේ. ඇත්ත කියන්න එපා කියලා කියන්නේ කොහොමද? ශානිට නෙවෙයි කාටවත් අපි නීතිය අතට අරගෙන නැහැ. අද අරලියගහ මන්දිරයේ ඇමතිවරු රැස් වෙලා තීරණය කරන්නේ නැහැ. අනුර සේනානායක මාස කීයක් හිරේ දාගෙන හිටියද? හිරගෙදර බෙහෙත් ටික හරියට බොන්න ලැබුණේ නැහැ. ඒත් පොලිස් නිලධාරියෙක් තමයි. ශානිට වැඩි උසස් නිලධාරියෙක්. එහෙම නිලධාරීන්ව බොරු පටලෝ හිරේ දාපු ශානිය ගැන කිමුල් කඳුළු හලන අයගෙන්ම තේරෙනවා ශානි කාගේ කවුද කියලා. ශානි කාගේ කොන්ත්‍රාත් කරපු කෙනෙක්ද කියලා. කවුද ශානි නාලක සිල්වයි කියන්නේ? තමුන්නාන්සේලාට ඕන විදිහට පහුගිය කාලේ නඩු දාලා හිරේ දාන්න සියලු වගකීම් ගත්ත මිනිස්සු ටික එදා තමුන්නාන්සේලා දකින්න රංජන් රාමනායක මන්ත්‍රීතුමා අසරණ වෙච්ච හැටි. මම එතුමාට කිව්වා තමුන්නාන්සේ පිළිගන්නව නේද රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔබට කිව්වා කියලා. වචනයක් කටාරලා කිව්වේ නැහැ. මම කිව්වා ඔබට නඩුකාරයන්ට කතා කරේ රනිල්ට ඕනවට නෙවෙයිද කියලා මං අහුවා. රංජන් රාමනායක මහත්තයා වචනයක් කතා කරේ නැහැ. ඒ නිසා මතක තියාගන්න. මේක රංජන් රාමනායක තනියම කරපු දෙයක් නෙවෙයි. සමස්ත එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයුම. මේක ඇතුලේ හිටියා තමුන්නාන්සේලා ඔක්කොම ඒකට වග කියන්න ඕනේ. තමුන්නාන්සේලාගේ කණ්ඩායම් රැස්වීම ලව්ව කතා කරා. තමුන්නාන්සේලා දැනගෙන හිටියා. ඒ ඔක්කොම සියල්ල මෙහෙයුම් කරපු සැලසුම් කරපු අද ශානිලාට සිද්ධ වෙනවා. නාලකලට සිද්ධ වෙනවා. ඒවට දඬුවම් විඳින්න. අධිකරණයේ පවා නොමග යැවීමට කටයුතු කළ ශානි අබේසේකර වැනි පුද්ගලයන් පිළිබඳ අදහස් දැක්වීමට විපක්ෂ නායකවරයා ඉදිරිපත් වී සිටීම ලැජ්ජා සහගත බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා.
මේ අතර පසුගිය යහපාලන රජයේ සමයේ දේශපාලන දඩයම්වල ප්‍රතිඵලය වී ඇත්තේ ඇතමුන් නිරපරාධයේ සිරගත වීම බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කළා. එදා සිදුවෙච්ච සමහර සිද්ධිත් එක්ක බලනකොට නීතිය කොහොමද ක්‍රියාත්මක වුණේ, නීතිය නැව්වේ කොහොමද, විශේෂයෙන්ම එදා හිටපු සුවපතිතුමා සහ තව දේශපාලන කණ්ඩායම එකතු වෙලා දේශපාලන දඩයමක් බවට පත් කරා. ඒ දඩයමේ ප්‍රතිඵලය සිද්ධ වුණේ නිර්පරාධයේ සමහර උදවිය වැරදිකාරීන් බවට පත් කරලා ඒ පත් කරපු අය අද වෙනකොට බන්ධනාගාර තුල අපා දුක් විඳින මට්ටමට පත් වෙලා තියෙනවා. මේ தත්ත්වය සම්පූර්ණ වෙනස් කළ යුතුයි. මොකද සැබෑ ලෙසම රටට ආදරය කරන ඒ වගේම රටේ ජනතාවට ආදරය කරන වැදගත් වැඩපිළිවෙලක් එක්ක ක්‍රියාත්මක කරන බොහෝ දෙනෙකුට අභූත චෝදනා එල්ල කරා. එවැනි තත්ත්වයන් මේ වර්තමාන රජය තුල ඇති වෙන්න බෑ. අසාධාරණට ලක් වෙච්ච කෙනෙක් ඉන්නවනම් ඒ අසාධාරණට ලක් වෙච්ච කෙනාට අනිවාර්යයෙන්ම සාධාරණ ඉටු කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ වර්තමාන රජය මං හිතන්නේ ජනතාව අතර ප්‍රසාදයටපත් වෙයි කියලා. නිල් පාටින් කරාද, රතු පාටින් කරාද, කොළ පාටින් කරාද, එහෙම නැත්නම් වෙඩින් පාටකින් කරාද කියන එක නෙවෙයි. පැහැදිලිම මේ වැරද්ද නිවැරදි කරලා යුතුමයි. නිවැරදි පුජ්‍යලයින් දනුවම් විද්දේ නිකන් නම් ඒ පුජ්‍යලයින්ට මං හිතන්නේ සමාව ලබා දිය යුතුයි. ඒ අය නිදහස් කළ යුතුයි. ඒ අයට සාධාරණ කළ යුතුයි කියන දැඩි මතයක ඉන්න කෙනෙක් පියල් නිශාන්ත. සානි අබේසේකර IDH රෝල් හට නෙමෙයි මුල් ඒරියාවට තමයි අරින්න ඕන. ඒ මුල් ඒරියාවට යන වැඩ තමයි පිස්සු වැඩ තමයි කරේ. අපි දැක්කනේ ඔය දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාගේ නඩුව මෙහෙයපු හැටි CCTV කැමරාවල තියෙන දර්ශන වෙනස් කරලා ඒ වගේම පැමිණිලිකාරයා විත්තිකාරයා කරලා විත්තිකාරයා පැමිණිලිකාරයා කරලා මේක සම්පූර්ණ උඩ යටු කරලා ඒ වගේම වැරදි පැමිණිලි ඒ වගේම වැරදි තොරතුරු අධිකරණයට දීලා අධිකරණෙත් නොමග අරින්න පුළුවන් තරම් ශක්තියක් තිබ්බ ඉතාම පිළිකුල් සහගතව කතා කරන්න ඕන නිලධාරියෙක් තමයි ශානි අබේසේකර කියන්නේ. ඒ හින්දා ශානි අබේසේකරලා ගැන කතා කරන්න තව තවත් කතා කරන්න සජිත් ප්‍රේමදාස මහත්තයාට ලැජ්ජා නැද්ද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ක්ලේමුව බෝම්බයක් රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ආරක්ෂක අංශ මගින් කිලිනොච්චියේදී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පැවසුවා. පොලිසිය පවසන්නේ ප්‍රශ්න කිරීම්වලදී අදාළ බෝම්බය හිටපු LTT නායකයෙකුගේ මවකට ලබා දීම සඳහා රැගෙන ගිය බව සැකකරුවන් ප්‍රකාශ කළ බවයි. මෙම ක්ලේමෝ බෝම්බේ රැගෙන බස් රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබුණේ යුද හමුදා බුද්ධ්‍යංශයට ලද තොරතුරක් මත ත්‍රස්ත මර්තන හා විමර්ශන කොට්ටහසේ නිලධාරීන් සහ කිලිනොච්චිය පොලිසිය සිදු කළ මෙහෙයුමකින් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඉයක්කච්චි ප්‍රදේශයේ රැඳී සිටින LTT සංවිධානයේ හිටපු නායකගේ මවයයි කියන කාන්තාවකගේ නිවසට එම බෝම්බේ රැගෙන යමින් සිට ඇති බවයි. එම කාන්තාව හිටපු LTT නායකයෙකු වන ගෝපි නැමැත්තාගේ මව බවට සැක පලවනවා. අදාළ කාන්තාවකින් කළ ප්‍රශ්න කිරීම්වලදී ගෙවත්තේ වල දමා තිබූ පුපුරණද්‍රව්‍ය ඇතුළු තවත් උපකරණ සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වුණා. එලෙස සොයාගෙන ඇත්තේ ප්ලාස්ටික් බැරලයක ආරක්ෂිතව වල දමා තිබූ අත්බෝම්බ දෙකක්, පිස්තෝල උණ්ඩ 50ක්, T56 උණ්ඩ 20ක්, ස්නයිපර් ගිනිඅවියකට භාවිත කරන බවට සැක කෙරෙන දුරේක්ෂයක් ඇතුළු උපකරණ කිහිපයක්. ඒ අනුව අදාළ කාන්තාව සමග එම නිවසේ සිටි තවත් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනුණා. පොලිසිය පැවසුවේ බස් රථයේදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා සහ නිවසේදී අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා සමග සොයාගත් උපකරණ තොගය කිලිනොච්චිය අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිත බවයි. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. අදත් මම දැක්ක ප්‍රවෘත්ති වලට රූපවාහිනිය යනවා ක්ලේව බෝම්බයක් එක්ක හිටපු කොටි ත්‍රස්තවාදියෙක් සහ ඔහුගේ බිරිඳ මම හිතන්නේ අහුවෙලා තියෙනවා. ඒ කියන්නේ ත්‍රස්තවාදී ගිනි පුපුරු අලුයට නැවතත් මතුවෙමින් තියෙනවා. ගන්ධ මේ ගැන අනිවාර්යයෙන්ම අපේ බුද්ධියංශ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ක්ලේව බෝම්බේ ගේනකොට ඇල්ලුවා. නමුත් එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ක්ලේව බෝම්බේ හැදුවේ කොහොමද? හදපුවාට අවශ්‍ය ආම්පන්න ආවේ කොහෙන්ද? අවශ්‍ය වෙඩිද්‍රව්‍ය ආවේ කොහෙන්ද? ඒක හන්ද එතනින් පටන් ගන්න ඕනේ. බෝම්බේ ඇල්ලුවා බෝම්බේ ගෙනාවු එක්කන ඇල්ලුවා කියලා ප්‍රශ්න ඉවර වෙලා නැහැ. එක බෝම්බයක් හදලා නවත්තන්නේ නැහැ. බෝම්බයක් හදනවා නම් අනිවාර්යෙන් නැවතත් ත්‍රස්තවාදයක යම් කිසි තර්ජනයක් තියෙනවා කියලා මේකෙන් පේනවා. ඒකන්ද මේක ටිකක් ගැඹුරින් සලකා බලන්න ඕන සිද්ධියක්. LTT ත්‍රස්තවාදය මේ රටෙන් තුරන් කරාට පස්සේ මේ 15 වෙනි උත්සාහය විදේශගත LTT සංවිධාන වලින් මුදල් දීලා සහ විවිධ උපක්‍රමශීලී කාර්යභාරයන් කරලා ඔවුන් මේ දරන උත්සාහයන් වලින් අසුනේ. තමුන්නාන්සේ ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා. දැන් තමුන්නාන්සේගේ ජනාධිපතිවරයා This is not a point of order, honorable member. ඒක ඊයේ අපේ ආරක්ෂක අංශ ඔක්කොම අත්අඩංගුවට අරගෙන ඒ කටයුතු කරනවා. මේ වෙනකොට අත්අඩංගු ඉන්නේ. ඒ අහුණා කියලා තමයි මම මේ කීවේ. බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වීමේ ඉලක්කය ඔබ සතු නම් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය වෘත්තීය බැංකුකරණයේ ප්‍රමුඛයා. ඔබේ තිසකෙස්වලත් ආරක්ෂාව වෙනුවෙන්ම ලයිෆ්බොයි ඩබල් සැෂේ දැන් රුපියල් 10ක් පමණයි.
SLT වෙතින් ඔන්ලයින් ලර්නින් සහ ඔන්ලයින් වර්කින් සඳහා ඇදහිය නොහැකි ඩේටා දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම ඩේටා SLT වෙතින්. ශ්‍රී ලංකීය ටෙලිවිෂන් රියැලිටි කරණයේ ප්‍රථම සහ එකම සජීවී ගායන තරගාවලිය වන හිරුස්ටා සිය ගමනේ තවත් අද්විතීය සන්ධිස්ථානයක් පසු කළා. ඒ හිරුස්ටා සමග මෙරට සුවහසක් ප්‍රේක්ෂක ජනතාව බද්ධ කරන ජංගම දුරකථන යෙදවුම භාගත කිරීම මිලියනයක් ඉක්මවමින්. මෙරට රියැලිටි තරගාවලියකට යොදාගෙන ජංගම දුරකථන යෙදවුමක් භාගත කිරීම මිලියනයේ සීමාව ඉක්මවා ගිය ප්‍රථම සහ එකම අවස්ථාව මෙයයි. සජීවී රියැලිටි ටෙලිවිෂන් කරණයේ හිරු TV නිර්වචනය හිරුස්ටා මෙරට රියැලිටි ටෙලිවිෂන් තරඟ කලාව නවම මානයකට ඔසවා තබන්නට සමත් වුණා. ඒ නවීන තාක්ෂණය ආකර්ශනීය තරඟ රටාව සහ විනිවිද භාවයෙන් යුතු ජනතා පරමාධිපත්‍ය මත පදනම් වූ විශ්වසනීය තරඟ විනිශ්චයන් පෙරමුණටම ගෙනේ. ශ්‍රී ලාංකේය රියැලිටි තරඟ බිමට sannivedana තාක්ෂණයේ නැවුම් මුහුණතක් විවර කරමින් ජංගම දුරකථන යෙදවුමක් කරහා ප්‍රේක්ෂකයින්ට තමන්ගේ මනාපය ඍජුවම තරඟකරුවන් වෙනුවෙන් පළ කිරීමට පළමු වරට අවස්ථාව විවර කර දුන්නේ හිරුස්ටා රියැලිටි වැඩසටහනයි. මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයින්ට නවමු අත්දැකීමක් වූ හිරුස්ටා ජංගම දුරකථන යෙදවුම ප්‍රේක්ෂකයන්ගේ ඉහළ ප්‍රතිචාර දිනාගත් බව තහවුරු කෙරුණේ ඉතා කෙටි කලක් තුළ එහි භාගත කිරීම මිලියනයේ සීමාව පසු කිරීමත් සමගයි. හිරුස්ටා පසු කළ මෙම සුවිශේෂී කඩඉම සජීවී රියැලිටි වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ලබා ඇති අද්විතීය ප්‍රේක්ෂක ප්‍රසාදය තව තවත් තහවුරු කරනවා. හිරුස්ටා සජීවී රියැලිටි වැඩසටහන් ඉහළට ඔසවා තැබුවේ අප වටා නිබඳව රොද බැඳ සිටින සුවහසක් ප්‍රේක්ෂක ජනතාවයි. ඔබ අපේ වත්කමයි. සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නීරෝගිමත් දිවියකට මහා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයන්ට අනුබද්ධ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් පිළිගත් තොරතුරු තාක්ෂණයේ ඉංජිනේරු විද්‍යාව හා ව්‍යාපාර කළමනාකරණ උපාධි පාඨමාලා සමග ඔබේ අධ්‍යාපන දිවියේ ඉදිරි පියවර තබන්න බඳවා ගැනීම ආරම්භ කර ඇත. 0772665555 ස්ලිට් ඇකඩමි. තවත් COVID-19 ආසාදිතයන් 277 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති අතර ඒ අනුව අද දිනේ හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 627ක්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. කොමිෂන් සභා 5ක් සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ නම් සඳහා පාර්ලිමේන්තු සභාවේ නිර්දේශ හිමි වී තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහා නීතිඥ නිමල් ජීපුංචි හේවා රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා හිටපු විනිසුරු ජගත් බාලපටපැදි පොලිස් කොමිසම සඳහා හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු අල්ලස් කොමිසම සඳහා හිටපු විනිසුරු ඊවා වනසුන්දර සහ මුදල් කොමිසම සඳහා හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන සුමිත් අබේසිංහ යන මහත්මින් සභාපති දුර සඳහා පත් කරනු ඇති. COVID-19 ව්‍යාප්තියත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුවසහනය වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විත යටතේ ශ්‍රී ලංකා රතුකරුස සමාජය හා එක්ව මහනුවර මේගමුව සහ කෑගල්ල අතුරු ප්‍රදේශවල පොදු ස්ථාන රැසක් විෂ බීජහරණය කිරීම අද සිදු කෙරුණා. ජපාන තරුණයක් පැහැරගෙන ආ බව කියන සිදුවීමට අදාළව අත්අඩංගුවටගත් ශ්‍රී ලාංකික තරුණයා මේගමුව මහේස්ත්‍රාත්වරිය අද අප මත මුදා හැරියා. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශලිනි ධම්මික අද සිල්වා මහත්මිය සඳහන් කළේ ඔවුන් විවාහ කරවීමට දෙපාර්ශ්වයම එකක වූ බවයි. රටවටා හිරු. ලොවවටා හිරු. මද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම අන්තරාය කර ඖෂධ ලයිස්තුවෙන් ගංජා ඉවත් කර තිබෙනවා. ඒ ගංජා ඖෂධීය වටිනාකමකින් යුක්ත බවට වසර 2ක් පුරා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිදු කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින් 1961 වසරේදී ගංජා අන්තරාය කර ඖෂධයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්මුතියක් මගින් නම් කළ අතර ඒ අනුව වසර 59කට පසුවයි ගංජා එම ලයිස්තුවෙන් ඉවත් කිරීමට මද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම පියවර ගත්තේ. ලොවවටා හිරු. හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයමින් නිමවට පත්වනවා.
පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න තිරේ දිස්සන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. අපේ ලෙතම වන්නේ හෙට 11:55 මධ්‍යහන පුවත් ප්‍රකාශය සමගින්. සුබ රාත්‍රියක්.